හරි. අපි ඊමේල් එකක් ලියන විදියක් බලමු. ලියලා ඒක බලලා අපි ඉවර කරමු. හරි. ඊමේල් එක සාමාන්‍යයෙන් තියෙන 6 වෙනි ප්‍රශ්නේ. right මේ බලන්න. You are the sales manager of Firefight Private Limited, the purchasing manager of Walmart Trading Limited. Email address එක දීලා තියෙනවා, has expressed his interest in purchasing the fire extinguishers from your company. He has asked for details about the following: the brands available, price range, delivery and after sales service, warranty period. Prepare an email to be sent to him, thanking him for his interest and giving the information asked for. දැන් එක්කෙනෙක් වාගේ සමාගමේ බඩු ඕන වෙලා ඉල්ලනවා. දැන් මේ අහන්නකො, දැන් ඔයාට මම හිතන්නේ මේ වගේම තමයි එන්නේ. දැන් ඔයාගෙන් කවුරු හරි ඔයාගේ කම්පැනියෙන් බඩු ගන්න කැමති කෙනෙක්ට ඊමේල් එකක් යවන්න. එතකොට නම වෙනස් කරලා තව ප්‍රොඩක්ට්ස් වෙන ප්‍රොඩක්ට් එකක් දාලා ඉල්ලයි. එතකොට මේක පොඩ්ඩක් කටපාඩම් කරගන්න. හරිද? නැත්තම් ඉංග්‍රීසි පුළුවන් ළමයි ඉන්නවා නම් මොකක් හරි ඒ වෙලේට හිතලා ගැට ගහගලා ලියා ගන්න පුළුවන් නම් කමක් නැහැ. අපි හැමතිස්සෙම ෆෝමැට් එක බලන්න. දැන් මම ළමයි මේ විශේෂයෙන් කියලා දෙන්න මට නම් ඕනේ මේ ෆෝමැටින්. ඔය ෆෝමැටින් එක ඔළුවේ තියනවා නම් ඔයාට ගිහිල්ලා කරන එක මහලුකු දෙයක් නෙමෙයි. හරි. මේ බලන්න ඊමේල් එකක නම් තියෙන්න ඕනේ පළවෙනි එක from කවුද යවන්නේ කියලා. right කවුද යවන්නේ? යවන කෙනාගේ ඊමේල් ඇඩ්‍රස් එක අතන දීලා නැත්තම් බලමු දීලාද කියලා. යවන කෙනා ඊමේල් ඇඩ්‍රස් එක the sales manager ඒක දීලා නැහැ. නමුත් ලැබෙන කෙනාගේ නම් දීලා දෙනවනේ. ඉතින් මේකට බොරු ඊමේල් ඇඩ්‍රස් එකක් දාන්න. salesmanager@firefight.com හරි මොකක් හරි බොරුවක් දාන්න. යවන කෙනාගේ ඊමේල් ඇඩ්‍රස් එක දීලානේ තියෙන්නේ. ඒක දාන්න. ඊට පස්සේ to from තියෙනවා, to තියෙනවා. subject එක කියන්නේ මොකද්ද? subject එක කියන්නේ මේ මොකක් සම්බන්ධයෙන්ද මේ ඊමේල් එක කතා කරන්නේ? මතක තියාගන්න ළමයි, subject එක දිගට ලියන්නේ නැහැ අපි. වචන 4ක් 5ක් උපරිම 6ක් වුණාට කමක් නැහැ. සාමාන්‍යයෙන් වචන 3න් 4න් මේ ඔයාගේ මේන්ම ඔයා ඒ ඊමේල් එක යවන්නේ ඇයි කියන එක ඔයා කියලා ඉවර කරන්න ඕනේ. දැන් මේකේ අපි fire extinguishers කියන්නේ යාට බලන්නේදී ඒක ලියලා දෙනවා. ඊට පස්සේ ඇඩ්‍රස් කරන්න නිකන් dear sir madam ඒකේ exactly කියලා තියෙනවා නම් කාටද මේල් එක යවන්නේ කියලා. කාටද කියලා තියෙනවා නම් dear නිමල්, dear කමල් මොකක්ද හරියටම කියලා තියෙනවා නැත්තම් dear sir madam. හරිද? දැන් බලන්නකෝ ඒක පටන් ගන්න තියෙන හැටි. thank you for your interest in our fire extinguishers. ඔයාට කියන්න පුළුවන් ඔයාගේ මේල් එකේ thank you for your interest in our products product සම්බන්ධ. අරකේ අහනවනේ brands කියන මෙයා කියන our brand is a world renowned quick fix. ඒතර ඔයාට කියන්න පුළුවන් our products are globally recognized. එහෙම කියන්න පුළුවන්. Our products are globally recognized, අන්තර්ජාතික වශයෙන් පිළිඅරන් තියෙනවා. It is available in our showrooms right now. ඔයාට මේ ටික හැමෝම යූස් කරන්න පුළුවන්. මතක තියාගන්න ඊට. ඊට පස්සේ price range එක අහලා තිබ්බනේ. ඔයාටත් කියන්න පුළුවන්. The price range will නැත්තම් ඔයාට කියන්න පුළුවන් මෙහෙම. The prices will starts from 20,000 rupees and it will vary to
35,000 එහෙම කියන්නත් පුළුවන් 20000 සීට තියෙනවා. We have a provision for delivery and after the sale service at a discount. ඒ කියන්නේ අපි ඔයාලට after sale ඒ කියන්නේ විකිණීමෙන් පසු සේවා වලට තමයි after sale service කියන්නේ. විකිණීමෙන් පසු සේවා after sale services. The warranty period is 5 years. අපි අවුරුදු 5ක් දෙනවා. අර ඊමේල් එකේ කියලා තියෙනවනේ කියන්න ඕනේ ටික. ඒ ටික කියන්නේ we are ඔයාලට මෙහෙම කියන්න බැරි නම් we are giving a warranty period of 5 years. We are giving a 5-year warranty period. For any further මෙන්න මේ වාක්‍ය රටාව මතක තියාගන්න හොඳට. ඔයාගේ මේල් එකේ හැම මේල් එකකටම ලියන්න මේක. For any further clarification please feel free to email me or visit one of our showrooms නැත්තම් මෙන්න මේක showroom ද නැද්ද මම දන්නේ නැහැ නේ. ඔයා exam එකට එන්නේ. මෙන්න මේ ටික අනිවාර්යෙන් මතක තියාගන්න. මෙන්න මෙතනට එනකම්. ඔයාගේ ඊමේල් එක හැම තිස්සෙම ඉවර වෙන්න ඕනේ මේ වාක්‍යය. මේ වාක්‍යයෙන් තමයි හැම තිස්සෙම ඉවර වෙන්න ඕනේ. For any further clarification please feel free to email. හරි. hello. ඔව් මේ ඔව් මේ කරන ගමන් ඉන්නේ මම උඹට කෝල් එකක් දෙන්න. හරිද ළමයි? For any further clarification තව වැඩිදුර විස්තර ඕන නම් please feel free ඔබ බය නැතුව මට කතා කරන්න. බය නැතුව ඊමේල් එකක් කියන්න. please feel free to contact me කියලාත් කියන සමහරවිට. contact me කියලා දානවා නම් යටින් phone number එකක් දාන්න ඕන. please feel free to email me කියලා දානවා නම් email එක දාන්න නෑ උඩ දාලානේ තියෙන්නේ. හරිද? ඊට පස්සේ thank you කියලා දාලා මම නම් recommend කරනවා thank you කියලා දාලා යටින් best regards කියලා ඔයාගේ නම දාන්න. thank you best regards ඔය ඒ ටික ලියා ගන්න. ඔන්න ලියා ගන්න. thank you best regards කුල්මින රත්නායක sales manager firefight ඒ ටික එන්න ඕනේ නේද? මෙන්න මේ වගේ. sales manager firefight ඔන්න ඔය වගේ මේ අන්තිමට ලියන්න. තේරුණා? best thank you best regards කමාවක් දැම්මේ නැතක් කමන්න best regards දාලා ඔන්න ඔහොම තියන්න ඊමේල් එක ඉවර කරන්න. පැහැදිලිද? හරි. අර please feel free to contact me කියන එක දාන්න අමතක කරන්න එපා. මේ බලන්න ලකුණු දීලා තියෙන විදිය. content එකට ලකුණු 2යි, language එකට 4යි, organization කියන්නේ ළමයි structure එක. මතක තියාගන්න. structure එකද ඔය දැන් මම කියලා දුන්න විදියට ඔයා මේ ටික හදා ගන්නවට එතනම ලකුණු 2ක් තියෙනවා. ඊට පස්සේ ඔයා මේ ටිකේ දැන් මේ හිතන්නකෝ ඔයාගේ ඉංග්‍රීසි චාටර්ම වුණත් ළමයි ඔයාට ලකුණු 6ක් හම්බ වෙනවා. මේ බලන්න. ඔයා ඉංග්‍රීසි වැරදියට කිව්වත් ඔයා කියලා තියෙනවා නම් ඔයාගේ price range එක ගැන, ඔයා warranty එක ගැන කියලා තියෙනවා නම්, after sale ගැන කියලා තියෙනවා නම් මෙන්න මේ for any further clarification please feel free to contact me කියලා ඔය ටිකම තියෙනවා නම් එතනම ලකුණු 4ක් හම්බ වෙනවා content එකට. language එකට ඔයාට කොහොමත් 4ක් හම්බුන්නේ නැති වුණා ලකුණක් හම්බුණා 10න් මං කියන්නේ 10න් ඔයාට 5ක් 6ක් ගන්න එක ගේමක් නෑ. පාස් වෙන්න කීයද ගන්න ඕනේ ළමයි? කීයක් ගන්න ඕනේ පාස් වෙන්න? කීයක් ගන්න ඕනේ ශාලිද? 50යි. 50ක් ගන්න ඕනේ නෑ? ඔව් නේද 50ක් ගන්න ඕනේ. 50ක් ගන්න ඕනේ. අර D pass එක දෙන්නේ 40ට වැඩි. ඔය ඉතින් ඒක අරන් බැරිද? මං දන්නේ නැති හින්දා අහන්නේ ඇත්තටම මං ඕක දන්නේ මේ ඒ D එක කියන්නේ මොකද්ද? D එක කියන්නේ සර් ඒක නිකන් අර pass fail නිකන් අතරමැද තියෙන එකක් වගේ නේද? ඔව් කොහොම හරි එතකොට ඔයාලට AT pass finalist කියලා ගන්න බැරිද D එකක් ආවොත් එහෙම?
D පාස් එකක් පුළුවන්ද? පුළුවන් නේ. ඒ කියන්නේ කොටින්ම අපි හිතමුකෝ මෙහෙම ඔයාලට සබ්ජෙක්ට් ඔක්කොටම D එනවා. එතකොට ඒ කියන්නේ D පාස් ආවොත් අවුලක් නැහැ. D පාස් කියලා එන්න ඕනේ නේ. ඔව් සර් ෆේල් ආවොත් තමයි අවුල. ඒ කියන්නේ 40ට වඩා ගත්තොත් අනිවාර්යෙන් පාස් වෙනවා කියන එක නෙමෙයි ඒකේ තේරුම. නෑ සර් ඒ කියන්නේ සාමාන්‍ය 45ට වඩා වැඩි වුණොත් තමයි D පාස් එකක් වෙන්නේ. ඒ වගේනේ. 45ක් නම් ගන්න පුළුවන් ළමයි මේ ඉංග්‍රීසි එකට 50ට වඩා ගත්තා කි බය වෙන්න එපා. ඔය හිස්තම් පුරවණේවා හෝ 10 20 එක කලින් පාර ඉංග්‍රීසි ෆේල් වුණානේ. ඉංග්‍රීසි ෆේල් වුණා? ඒ කියන්නේ මං IT එක ඉංග්‍රීසි එක දැම්මේ. ඔව්. IT එක පාස් ඉංග්‍රීසි එක ෆේල්. ඒ කියන්නේ මේ දෙවෙනි ලෙවල් එකේ? ඔව් සෙකන්ඩ් ලෙවල් එකේ. එතකොට දැන් ඒක ඔයා කරාද නැත්නම් මේ පාර කරනවද? දැන් ඉතින් ඉංග්‍රීසි මේ පාර කරනවා ඉතින්. ඒක තමයි. එතකොට මේ නැත්තම් වැඩක් නැහැනේ මේ පාර ඔක්කොම පාස් වුණත් නේ. ඔව් සර්. ඕක පාස් වෙන්න බෑ ඉංග්‍රීසි එක අනිවාර්යෙන්. ඔව් කොහොම හරි ළමයි මේ පාස් වෙන්න නෑ. මේ මෙහෙම සීන් එකක් තියෙනවා ඉතින්. දැන් AT කරලා දැන් මෙහෙම ඔය කරගෙන ආපු එක නවත්තන්න නැපෙන්නේ අපරාධය ඈ. නිකන් කාලයත් අපරාධේ සල්ලිත් අපරාධේ. ෆේල් වුණොත් කොහොම හරි කරලා පාස් වෙන්න. ඔය පාස් වෙන එකේ එකම ඇඩ්වාන්ටේජ් එක ළමයි මේ එක්සෙම්ෂන් ගන්න පුළුවන්. හරිද? එච්චරයි. නැත්තම් මේ AT පාස් වෙලා මම නම් කවදාවත් කිසිම ළමයෙකුට කියන්නේ නැහැ AT පාස් වෙලා ඉගෙනීම නවත්තන්න කියලා. AT කියන කොලිෆ් දැන් මේ මගේ CV එක ගත්තොත් මං AT කියන එක දාලත් නැහැ ළමයි. ඒ කියන්නේ ඒ වගේ මේ මොකක් හරි ඉතින් අර ඕක කරන එක හොඳයි. එකක් දැනුමටයි මේ මොකද්ද මේ එක්සෙම්ෂන් ගන්නයි නැත්තම් උතනින් නැවතින්න එපා. මේ ඕක දැන් මේ මං කියන්නේ මේ අතාරින්න එපා බැරි වෙලා හරිද හැමෝටම කියන්නේ මොකක් හරි සබ්ජෙක්ට් එකක් කෙලවුනොත් එහෙම ඉතින් මෙහෙම දෙයක් තියෙනවා ඉතින් ඕකේ දෙපැත්තක් තියෙනවා මම නම් ඒ කවුරුත් ෆේල් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ නැහැ දැන් එකක් ෆේල් වුණොත් එහෙම ඔයාට ඒක ලියන්න මාස 6ක් යනවා හරිද තව කෙනෙක් හිතන්න පුළුවන් මේ මාස 6 මම චාටඩ් පළවෙනි ලෙවල් එක මේ හරි මොකක් හරි චාටඩ් හරි මොකක් හරි මුල ඉඳන් කරත් මට දෙකේම එකම කාලේ යන්නේ හැබැයි ඉතින් අර මහන්සියේ පොඩි වෙනසක් තියෙනවා ඉතින් මොකද අරගේ එක්සෙම්ෂන් හම්බ වෙන නිසා ඒක තමයි කොහොම හරි ඉතින් මේ ෆේල් වෙන්න එපා ඈ කවුරු මට 100%ක් කොහොම හරි මගේ ලීව් පෝස්ට් එකේ දාගන්න ඕනේ FB පෝස්ට් එකේ 100%ක් පාස් වුණා කියලා එකෙක්වත් ෆේල් වෙන්න එපා ඒකින්ද හරි මොකද්ද එතකොට ඒකත් හරි ඊමේල් එක හරි මේක බලන්න hi past paper එක assume that you are the human resource manager of a trading company අන්න ඔයාගේ email address එක දීලා from කියන එක දීලා of a trading company the management has imposed a rule that all employees must wear their identity tags when they are on duty. You have noticed that some of the employees are not obeying this rule. This creates problems that need to be solved. Write an email to the work supervisor incorporating the following. එහෙනම් ඔන්න from කියන එකනාගේ email address එකක් තියෙනවා මේ from to subject එක මොකද්ද? subject එක මොකද්ද අපි දාන්නේ? subject එක ළමයි මේ ප්‍රශ්නේ ඇතුළෙන්ම ගන්න. ප්‍රශ්නෙන්ම ගන්න කොහොමද ගන්නෙ? ප්‍රශ්නේ ඇතුළෙන්ම ගමු අපි ගමු අපි දාමු මේ මෙතනින් ගමු. wearing identity tags in wearing identity tags කියලා දැම්ම නම් ඇති. ඒ ඇති හොඳටම. වෙන මොකුත් දාන්න එපා. පොඩියට දාන්න ඕනේ. මේ මොනවාද subject එක wearing identity tags එච්චරයි subject එක ඊට පස්සේ දැන් dear sir කියනවාද dear sir කියන්න බෑ ඔන්න පටල ගන්න එපා දැන් ඔයා HR manager ලියන්නේ supervisor HR manager වඩා supervisor ඉන්නේ පහලින් ඈ එතකොට බොරුවට නමක් කල්පනා කරගන්න dear නිමල් හරි මොකක් හරි dear නිමල් එච්චර dear නිමල් ඊට පස්සේ ලියන්න a reminder of the rule
රිමයි ඉස්සරලාම රිමයින්ඩ් කරන්න. මොකද්ද? dear නිමා. ඔයාලට කියන්න පුළුවන්. ඔබ මේ වන විටත් දන්නා පරිදි. කොහොමද කියන්නේ? අපිට කියන්න පුළුවන් as you already aware. as you already aware. ඒ කියන්නේ ඔබ මේ වන විටත් දන්නා පරිදි as you already aware as you already aware that employees should wear their identity tags while they are working as already aware that employees should wear their identity tags while they are working. We came across situations that few employees are not adhering again පිළිපදින්නේ not adhering to the regulation. හරිද? ඔබ මේ වෙන විටත් දන්නා පරිදි මෙහෙම පළඳන්න ඕනේ. නමුත් අපිට තොරතුරු ලැබෙන විදිහට මෙයාලා මෙහෙම පළඳින්නේ නැහැ. As already aware that employees should wear their identity tags while they are working, we came across situations that few employees are not adhering to the regulation. හරිද? එහෙම ලියෝ. ඔයාගේ භාෂාවෙන් ලියන්න ළම. අන්න ඔයාගේ ඔබ්සර්වේෂන් එකත් කිව්වා. The problems caused. මේක නිසා ඇති වෙන problems. මොනවද ඉතින් හිතලා ලියන්න. එකක් තමයි ඔයාගේ කම්පැනි එකේ නොවන පිටතින් ඉන්න අයට එන්න පුළුවන් problem එකක් නේ. හරිද? This will cause problems, security problems for the company since third party people come into our company premises. හරිද? පිටස්තර වෙන්න පුළුවන් third party people. හරිද? නැත්නම් external parties, external parties ඕවට කියන්න පුළුවන් external people ඕන එක. හරිද? ඊට පස්සේ request to cooperate. ඉතින් ඔයා කියනවා therefore ඔයා කියනවා එම නිසා therefore please inform all the employees to wear the identity tags while they are working කියලා action taken for not obeying the rule. යටින් ලියන්න for එතකොට එහෙනම් මොනවාද obey කරන්නේ නැත්තම් for any employee who is not obeying the rules will be charged a fine of ₹1,000 for not wearing. බොරුවට දානවා රුපියල් 1000ක් දඩයක් ගහනවා කියලා. එහෙම ගහන්නේ නැහැ. බොරුවට දාන්නේ ඉතින්. For or not wearing the ID. අර එහෙම දාන්න. මේ කියලා තියෙන විදිහට ලියන්න. ඊට පස්සේ හරිද ඔන්න ලියලා අන්තිමේට මම මොකද්ද කිව්වේ? අන්තිමේට මතක් කරලා දාන්න කියලා. For any further clarification please feel free to email කියලා දාලා thank you මොකක් හරි ඔයාගේ නම බොරු නමක් දැම්මා human resource manager එච්චරයි. human resource manager. ආයි company නම දාන්න ඕනේ නැහැ. මොකද ඕගොල්ලෝ දෙන්නම එකම company එකේ ඉන්නේ. නම දාන්න ඕනේ. හරිද? ඕකයි කතාව. ළමයි. හරිද? ඉතින් ඔය ටික තමයි. හරිද? දැන් ඔයාලට එක්සෑම් එක 13 නේ තියෙන්නේ. ඉතින් ගොඩ දාන්න accounting එකේ ළමයි ඔයාලට 13 එක්සෑම් ඉවරලා 14 හිමාංශ ෆුල් ඩේ එකක් දායි. accounting එකේ මේ කම්පැනි ගණන් හදන්න දැන් මේ සතියේ උදේ ක්ලාස් දාන්නද ළමයි කම්පැනි ගණන් මම හදන්න ඕනද පොඩ්ඩක් කියන්නකෝ. හදන්න ඕනද? තියරි මම කිව්වේ කොහොමද ඔයාලට පොත බලා ගන්න කියලා. ඒකට එහෙම වුණොත් මම හෙට මේ වගේ
එකක් දාන්න ඕනේද පොඩ්ඩක් ඔයාලගේ මේ සතියේ දාන්න එපාද කමියුනිකේෂන් එක්සෑම් එක හින්දා මට කොහොමත් ඔය මේ අනුපාත විශ්ලේෂණයයි තව මොකක්ද අර විලම්බිත ආදායම් බදු එකයි තියෙන්නේ. ඒ විලම්බිත ආදායම් බදු එක නම් තව ඒකාබද්ධ ගණන් ටිකක් හදමු. ඒකාබද්ධ හදන්න දැන් යකෝ ගණන් කීයක් හැදුවද මම පාස් පේපර් 6කුයි පයිලට් පේපර් එකක් හැදුවා. හදන්න ඕන නම් හදමු. අවුලක් නැහැ. ළමයි හදන්න ඕනේද? ඒකට අමාරු වගේ. අමාරු. කවද්ද හදන්නේ කියන එක තමයි ප්‍රශ්නේ දැන්. ඉන්න බලන්න. 13 වලට විභාග. ඔයාලට එක්සෑම් තියෙන 21 නේද? නෑ 20ද? account 20ද? ඒකනේ. එහෙනම් ඉතින් මෙහෙම කරමු මේ 14 හිමාල් කරලා අර 15 16 17 කියන සතිය තමයි කරන්න වෙන්නේ. එම් ප්‍රශ්නයක් නැද්ද? අවුලක් නැහැ. එහෙනම් එහෙම කරමු. හරි. කම්පැනි ගණන් ටික හදාගන්න පුළුවන්ද තනියම ෂේප් දෙක? මොකද මම එක ගානක් හැදුවේ ඒක ඔයාලට පුළුවන් හින්දා ඒක මං හරිනම් හදන්න ඕනේ ළමයි. ජයිනි මොකද කියන්නේ ඔයාලට කම්පැනි ගණන් මං හදන්න ඕනේද නැත්නම් ඊට වඩා හොඳයිද මේ වෙලාවේ ඕගොල්ලෝ තනියම වැඩක් කරගන්න එක මොකක්ද හිතෙන්නේ? සර් කීපයක් හැදුවොත් හොඳයි සර්. හොඳයිනේ. ඔයා කියන්නේ මේ ඒකාබද්ධද නැත්නම් සමාගම් ගණන්? සර් ඒකාබද්ධ ටිකක් හැදුවොත් හොඳයි සර්. හරි එහෙනම් හෙට බදාදා එහෙනම් හෙට බ්‍රහස්පතින්දා නම් ළමයි මට බෑ මොකද මට ආපහු කොළඹ යන්න වෙනවා බ්‍රහස්පතින්දා උදේ පාන්දර තමයි එන්න වෙන්නේ. එහෙම වුණොත් අපි මෙහෙම කරමු. අපි හෙට හවස කරමුද එහෙනම් එක? හෙට බදාගෙන හෙට මට වැඩක් හෙට පුළුවන්ද ඔයාලට? හෙට කීයට වගේ සර්? හෙටත් මේ වගේ වෙලාවට 5:00 වගේ පටන් ගත්තොත් මොකද මට උදේ නම් අමාරුයි ළමයි මේ මොකද මට අවුලක් නැහැ සර්. එහෙනම් හෙට 5:00 වගේ පුළුවන්ද මේ ගෑනු ළමයින්ට? කාවින්දි හෙට 5:00 වගේ පුළුවන්ද ඔයාලට? පුළුවන් සර් අවුලක් නැහැ. එහෙනම් මේ 5:00ට එහෙනම් හෙට මොනවද හදන්න ඕනේ ඒකාබද්ධද සමාගම්ද නැත්නම් මික්ස් එකේ යනවද? මික්ස් එකේ යනවද මොකද්ද කියන්නේ? මික්ස් එක යන්නේ. සර්. හරි. එතකොට දැන් මෙහෙම ඒකාබද්ධ කියලා පාස් පේපර් හදපු ඒවාම හදනවද දැන් මේ මොකද මං ළමයි අවුරුදු කොහොම හරි මං හැදුවනේ අවුරුදු 6කද කොහෙද හැදුවනේ නේ 6යි පයිලට් පේපර් එක ඒ කියන්නේ ඉන්කම් ස්ටේට්මන්ට් 2යි බැලන්ස් ෂීට් 3යි හැදුවා පාස් පේපර් වල ඊට පස්සේ එහෙනම් මෙහෙමයි ඔප්ෂන් එක තියෙන්නේ මේ එක්කෝ පාස් පේපර්ස් වල හදපු නැති ගණන් පස්සට ගිහින් හදනවද නැත්නම් හදපු ඒවා ආපහු හදනවද මොකද්ද වෙන්න ඕනේ මට හරියට කියන්න මේ මට ප්‍රශ්නයක් නෑ හදපු ඒවා වුණත් ආපහු මට හදන්න පුළුවන් ඔයාට ඕන එක මට කියන්නකෝ මේ ආපහු පස්සට ගියත් ප්‍රශ්නයක් නෑ මට මොකද්ද හෙට වෙන්න ඕනේ මට කියන්න හරියටම ළමයි ඔයාලා කතා කරලා මොකද්ද මේ අපි හදපු නැති පාස් පේපර් එකකට යනවාද? ඒ කියන්නේ ඔය ඒකෙත් ඕවම තමයි තියෙන්නේ. එහෙම මට කරන්නත් පුළුවන් නැත්නම් කරපුවම ආපහු කරන්නත් පුළුවන්. මොකද කරපුවම තමයි එන්නේ ඒකයි මම මේ කියන්නේ. ඒක නිසා මොකද්ද හොඳ? ඔයගොල්ලෝ හිතන විදියට. ළමයි හරි එහෙනම් මෙහෙම කරමු මම පාස් පේපර් වෙනම් කරපු නැති ඒවා ටිකක් කරන්නම් ඔය ඕවමනේ තියෙන්නේ ඒකලා අර පයිලට් පේපර් එක තව පාරක් හදන්නම් මොකද ඒක ටිකක් අමාරු කියන්නේ ඒකේ හැම ගැලපෙල්ලම තියෙනවා එහෙම කරමු එහෙනම් එහෙම වුණොත්
සමාගම් ගානක් හදන්න යනවා කියන ළමයි මොකක්ද දන්නවද වෙන්නේ? ඔයාට ඒක සමාගම් ගාන ඉස්සෙල්ලා හැදුවොත් එimhe ඒකාබද්ධ එපා වෙනවා. සාමාන්‍යයෙන් සමාගමක් හදන්න පැය එකමාරක්වත් යයි. එහෙනම් ඉස්සරලාම ඒකාබද්ධ ගානක් හරි දෙකක් හරි හදලා අන්තිමට සමාගමයක් හදමු. ටිකක් රෑ වෙනකන් කරොත් කමක් නැද්ද? ඉතින් 8 9 වෙනකන් කමක් නැහැනේ නේ. ප්‍රශ්නයක් නැද්ද? අවුලක් නැහැ සර්. හරි එහෙනම් එහෙම කරමු. එහෙනම් හෙටත් මං හවස ලින්ක් එකක් දාන්න. හරි දැන් එහෙනම් නවත්තුමු අදට. හරි එහෙනම් ජය වේවා පාඩම් කරන්න ඉංග්‍රීසි එක. ඉතින් මට ළමයි ඉංග්‍රීසි එකේ කරන්න පුළුවන් උදව්ව ඕක තමයි. ලකුණු 40කට මං උදව් කරා. ඒ කියන්නේ මහ ලොකු උදව්වක් නෙමෙයි. ඔයා පොඩ්ඩක් ගයිඩ් කරා. අර ස්පීච් එක අන්තිමට රචනාව වගේ ලියන්න තියෙන එක ඒකට මම අර කොවිඩ් සහ වර්කින් ෆ්‍රොම් හෝම් කියන එක පොඩ්ඩක් බලාගන්න. ඒකේ වචන මොනවද ලියන්න පුළුවන්. අර මම ඔයාලට දල අදහස් ටිකක් කිව්වේ ඒ ටික කොහොමද ඕගනයිස් කරගන්නේ කියලා. කෝකටත් ඔය කොවිඩ් කතන්දරයට නම් ලෑස්ති වෙලාම යන්න. මොකද ඔය කොවිඩ් එකට පස්සේ තියෙන පළවෙනි එක්සෑම් එකනේ. අනිවාර්යෙන් චෙක් කරන්න පුළුවන්. හරිද? එතකොට ලකුණු ඔයාලා කොහොමද දැන් ලකුණු 50කට වගේ රෙඩි වෙලානේ යන්නේ. ඉතුරු ඒවා ඉතින් අර කම්ප්‍රිහෙන්සිව් එක අර ඡේද කියලා උත්තර ලියන එක ඔයාට සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක් කියවලා තේරෙනවා නම් උත්තරේ ගහ ගන්න පුළුවන්. අය ඉරි ගහන ටිකයි ස්ටැම්ප් පුරවන ටිකයි ඉතින් පුළුවන් නේ ළමයි. රයිට් අපි එහෙනම් නවත්තුමු. එහෙනම් හෙටත් හවස දාලා කරමු එක. හරි එහෙනම් good night. Thank you sir. Good night. Thank you. Good night.